එදා කතා කරා වීජීය අසමානතා කියන පාඩමේ අසමානතා විසඳීම කතා කරා. හරි. දැන් අද කොටස ගණන් හදන්න ගොඩක් නෑ. හරි. පොඩි පාඩම මම මේ කිව්වා පොඩි පාඩමක්. ලකුණු ගොඩක් හම්බෙන්නේ නෑ මේ පාඩමෙන්. නමුත් මේක මාර වැදගත් ඔයාට ඉදිරි වැඩ කටයුතු වලදී. හරි. right. ලියා ගන්න අනුමාත්‍රිකාවක් මෙන්න මෙහෙම. අනුමාත්‍රිකාවක් ලියා ගන්න. y ඔන්නෝම විශාලයි හෝ කුඩයි හෝ a හා x විශාලයි හෝ කුඩයි හෝ සමානයි b ආකාරයේ අසමානතා මගින් දැක්වෙන පෙදෙස්. අසමානතා මගින් දැක්වෙන පෙදෙස්. y විශාලයි සමානයි හෝ කුඩයි a හා x විශාලයි සමානයි කුඩයි b ආකාරයේ අසමානතා මගින් දැක්වෙන පෙදෙස්. හරි. දැන් බලන් ඉන්න හොඳට. දැන් මම කාටේසිය තලයක් ඇඳලා තියෙනවා. ඒ කාටේසිය තලයේම තමයි ලක්ෂ කීපයක් ලකුණු කරගන්න යන්නේ. එතකොට මෙන්න තියෙනවා කැපිටල් A කියලා ලක්ෂයක්. හරි. මෙන්න කැපිටල් A ලක්ෂය. ඊට පස්සේ තියෙනවා මෙන්න කැපිටල් B කියලා ලක්ෂයක්. ඔයාලට පේනවා. බලන් ඉන්න පොඩ්ඩක්. මෙන්න B ලක්ෂය. ඊළඟට මෙන්න C ලක්ෂය. මෙන්න C ලක්ෂය. ඊළඟට මෙන්න D ලක්ෂය. මෙන්න D ලක්ෂය. ඊළඟට මෙන්න E ලක්ෂය. මෙන්න E ලක්ෂය. ඊළඟට මෙන්න F ලක්ෂය. F මෙන්න G ලක්ෂය. මෙන්න H ලක්ෂය. මෙන්න I ලක්ෂය. මෙන්න J ලක්ෂය. ඔන්න මම කණ්ඩාංක ටිකක් ලකුණු කරලා තියෙනවා. එතකොට ඔයාට දැන් මේවා කණ්ඩාංක ලකුණු කිරීම පුළුවන්. මම A ලක්ෂයේ කණ්ඩාංක ලිව්වොත් අපි දන්නවා කණ්ඩාංකයක් ලියනකොට මුලින්ම පුතේ x කණ්ඩාංක ලියන්න ඕනේ යාගේ. අපි මුලින්ම එයාගේ x කණ්ඩාංකය තමයි ලියන්නේ. ඊට පස්සේ කමාවක් දාලා ඊට පස්සේ ලියනවා y කණ්ඩාංකය. කොහොමද ලියන්නේ? එතකොට අපිට a කණ්ඩාංකය ගත්තොත් a අක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය ඍණ 1යි. එයාගේ y කණ්ඩාංකය 2යි කියලා ලියන්න පුළුවන්. b ලක්ෂය ලිව්වොත් b ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය ඍණ 2යි. එයාගේ x කණ්ඩාංකය ඍණ 2යි. එයාගේ y කණ්ඩාංකය ඍණ 3යි. එහෙනම් b ලක්ෂයේ x කණ්ඩාංකය ඍණ 2යි, y කණ්ඩාංකය ඍණ 3යි. අපි c ලක්ෂය ගත්තොත් බලන්න ඔයාලට ලියන්න පුළුවන්ද කියලා මට කලින්. c ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 1යි, එයාගේ y කණ්ඩාංකය 4යි. d ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 2යි, y කණ්ඩාංකයත් 2යි. e ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 1යි, y කණ්ඩාංකය ඍණ 3යි. ඊළඟට බලන්න f ලක්ෂය ගත්තොත් f කියන ලක්ෂය ගත්තොත් f ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි. එයාගේ y කණ්ඩාංකය 4යි. g ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි, y කණ්ඩාංකය 0යි. h ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි, y කණ්ඩාංකය ඍණ 4යි. i ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 4යි, y කණ්ඩාංකය 3යි. j ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 4යි, y කණ්ඩාංකය ඍණ 3යි. ඔන්න ඔහොම යාට කණ්ඩාංක ටික ලියා ගන්න පුළුවන්. එතකොට බලන්න මම පොඩි වැඩක් කරනවා මෙතනදී. මම කරන වැඩේ තමයි මම මෙතන මේ h
GF කියන ටික යා කරගන්නවා. H1යි G1යි F කියන එක්කෙනාවයි යා කරගත්තා. ඔන්න ඔය යා කරගත්තා. එතකොට මට මොන හරි දෙයක් පේනවා. මොකද්ද පේන දේ? මේගොල්ලෝ සරල රේඛාවක්නේ. මේ FGH කියන එක්කෙනා සරල රේඛාවක්. මම මේ රේඛාවට නමක් දෙන්න. මම මෙයාට නමක් දෙන්න. කැපිටල් L රේඛාව. මෙන්න කැපිටල් L රේඛාව කියලා දෙන්න. හොඳට ඔළුවට දාගන්න. මේ ගණන් හදන්න දෙයක් නැහැ. ඔළුවෙන් හිතන්න විතරයි තියෙන්නේ. මෙන්න L රේඛාව. එතකොට මේ L කියන රේඛාව අරගෙන ඒ L රේඛාව මත ලක්ෂ තුනක් තියෙනවනේ. කවුද ලක්ෂ තුන? ඒ L රේඛාව මතම අරන් තියෙනවා F කියලා කණ්ඩා ලක්ෂයක්, G කියලා ලක්ෂයක් සහ H කියලා ලක්ෂයක් අරන් තියෙනවා. එහෙනම් මම ලිව්වොත් මම මෙහෙම ලියන්නම් පැහැදිලි වෙන්න. L රේඛාව මත පිහිටන ලක්ෂ. L රේඛාව මත පිහිටන ලක්ෂ. L රේඛාව මත අරන් තියෙනවා ලක්ෂ කීයක්ද? ලක්ෂ 3ක් අරන් තියෙනවා. කවුද ලක්ෂ 3? F කියලා ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ G කියලා ලක්ෂයක් ඉන්නවා සහ ඊට පස්සේ H කියලා ලක්ෂයක් ඉන්නවා. හරි. H කියලා ලක්ෂයක් ඉන්නවා. හරි. මම අහනවා ඔයාගෙන් ප්‍රශ්නයක්. දැන් මේ ලක්ෂ 3ක් තියෙනවනේ. L සරල රේඛාව මත ලක්ෂ 3ක් තියෙනවා. එයාගේ x කණ්ඩාංකය කවුද? එයාගේ x කණ්ඩාංකය කවුද? y කණ්ඩාංකය කවුද කියලා තමයි මං අහන්නේ. දැන් f ලක්ෂය ගත්තොත් අපි එයාගේ කණ්ඩාංක ලිව්වනේ. f ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි y කණ්ඩාංකය 4යි. අපිට ලියන්න පුළුවන් එයාගේ x කණ්ඩාංකය 3යි y කණ්ඩාංකය 4යි කියලා. g ලක්ෂය ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි y කණ්ඩාංකය 0යි. H ලක්ෂය ගත්තොත් x කණ්ඩාංකය 3යි y කණ්ඩාංකය කීයද? ඍණ 4යි කියලා අපිට ලියන්න පුළුවන්. හරි. මොකද්ද මම කරේ? මම මෙන්න මේ L කියලා සරල රේඛාවක් තිබ්බනේ. ඒ සරල රේඛාව මත ලක්ෂ 3ක් මට තියෙනවා. ඒ ලක්ෂ 3ේ කණ්ඩාංක ටික ලිව්වා. එතකොට බලන්න මේ සරල රේඛාව පුතේ හරිද? මේ L සරල රේඛාව y අක්ෂයට සමාන්තරයි නේද? මේ L කියන සරල රේඛාව L රේඛාව y අක්ෂයට මොකද වෙන්නේ? y අක්ෂයට සමාන්තරයි. හරි. එයා y අක්ෂයට මොකද වෙන්නේ? සමාන්තරයි. දන්නවා සමාන්තරයි කියන්නේ මොකක්ද කියලා. සමාන්තරයි කියලා කියන්නේ මේ දෙක අතර පරතරය සමානයි. දැන් ඔයා මේක ඇඳාම ඔයාලට තේරෙනවා මෙන්න මේ y අක්ෂය කියන්නේ මෙයානේ. මෙන්න මේ y අක්ෂයට සමාන්තරව තමයි L අක්ෂය තියෙන්නේ. එතකොට බලන්න මේ y අක්ෂයට සමාන්තර ඇඳලා තියෙන මෙන්න මේ L කියන සරල රේඛාවේ අපි ලක්ෂ කණ්ඩාංක 3ක් ගත්තානේ. ලක්ෂ 3ක් ගත්තානේ. ඒ ලක්ෂ 3ේම x කණ්ඩාංකය මොකද වෙලා තියෙන්නේ? ඒ ලක්ෂ 3ේම x කණ්ඩාංකය 3යි නේද? හරිද? දැන් හිතන්න මේ හරිය තව ලක්ෂයක් මොකක් හරි ගත්තොත් දැන් මෙතන වගේ කණ්ඩාංකයක් ගත්තොත් එයාගේ x කණ්ඩාංකයක් 3යි. මෙයාගේ ගත්තොත් එයාගේ x කණ්ඩාංකය 3යි. මෙහෙන් ගත්තත් 3යි. මෙහෙන් ගත්තත් 3යි. මේ සරල රේඛාව මත මේ L කියන සරල රේඛාව 3 හරහාන යන්නේ. එයා මත ඕනම තැනක x කණ්ඩාංකය කීයක් වෙනවද? x කණ්ඩාංකය එක වගයක් වෙනවා. ඒ කියන්නේ මෙතන x කණ්ඩාංකය 3 නම් මේ සරල රේඛාව මත හැම තැනකම අපි මේක කොහෙද දික් කරත් මෙන්න මෙහෙට දික් කරත් මෙන්න මේ සරල රේඛාව මත ඕනම තැනක x කණ්ඩාංකය කීයක් වෙනවද? x කණ්ඩාංකය මෙයාගෙන 3ක් වෙනවා. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මේ සරල රේඛාව නම් කරන්න මෙන්න මෙහෙම. මෙන්න මේ සරල රේඛාව අපිට නම් කරන්න පුළුවන්. මෙයා 3 හරහාන යන්නේ. මෙයාගේ මත ඕනම තැනක x කණ්ඩාංකය 3යිනේ. අපිට එතකොට පුළුවන් මෙන්න මේ සරල රේඛාව නම් කරන්න x සමානයි 3 කියලා නම් කරන්න පුළුවන්. right? ඇයි අපි ආ එහෙම නම් කරන්නේ? එයා x වල අගය 3 හරහාන යන්නේ. එතකොට මේ x මෙයා මත ඕනම තැනක x කණ්ඩාංකය 3යි කියලා අපි දැක්කනේ දැන්. එයාගේ මත ඕනම තැනක x කණ්ඩාංකය 3යි කියලා. එහෙනම් අපිට පුළුවන් මේ සරල රේඛාව නම් කරන්න කවුරු කියලාද? x සමානයි 3 කියලා නම් කරන්න පුළුවන්. හරිද? නිකමට හිතන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. මෙන්න x අක්ෂය, මෙන්න y අක්ෂය. එයා යන්නේ x වල අගය 5 හරහා කියලා. x වල අගය 5 හරහා යන මෙන්න මේ වගේ සරල රේඛාවක් තියෙනවා. එතකොට එයාගේ සමීකරණ එන්නේ කවුද එහෙනම්? එයා යන්නේ x වල අගය 5 හරහා. එහෙනම් එයාගේ සමීකරණ අපිට ලියන්න පුළුවන් කවුරු කියලාද? x සමානයි
5යි කියලා ලියන්න පුළුවන්. හරි. හිතන්න මෙහෙම x වලගේ ඍණ දෙක හරහා යනවා සරල රේඛාවක්. x වල ඍණ දෙක හරහා සරල රේඛාවක් යනවා ඔන්න ඔහොම. එහෙනම් මෙයාගේ සමීකරණ වෙන්නේ කවුද? එයාගේ සමීකරණ අපිට ලියන්න පුළුවන් x සමානයි ඍණ 2 කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. එහෙනම් මතක තියාගන්න y අක්ෂයට සමාන්තර අතර රේඛාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට එයාගේ සමීකරණ අපිට ලියන්න පුළුවන් x සමානයි කියලා ලියන්න පුළුවන්. right? හරි. දැන් ඔයා දාගන්න ඊට පස්සේ තව අනුමාත්‍රිකාවක් වෙන්න මෙහෙම y අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන පෙදෙස්. y අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් y අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන්වන පෙදෙස් ඊට පස්සේ ලියාගන්න මෙන්න මෙහෙම ඒක යටතේ පල්ලෙහෙන් ලියාගන්න තරුවක් දාලා පහත දැක්වෙන රූපයේ කාටීසීය තලය මත ලක්ෂ කිහිපයක් ලකුණු කර ඇති අතර y අක්ෂයට සමාන්තරව කැපිටල් L සරල රේඛාව ඇඳ ඇත. y අක්ෂයට සමාන්තරව කැපිටල් L සරල රේඛාව ඇඳ ඇත. හරි. දැන් ඔයා මෙන්න මේ සටහන දාගන්න. දැන් මේක ලියන්න එපා. මේවා ලියන්න එපා. මේක මේ විතරක් දාගන්න. L රේඛාව මත අපි කතා කරන්නේ දැන් L රේඛාව මත පිහිටන ලක්ෂ 3ක් කතා කරේ. බලන්න. මෙන්න L රේඛාව. ඔය L රේඛාව මත පිහිටන ලක්ෂ 3ක් කතා කරේ. ඒක දාගන්න. වගුවට ලියන්න උතරක් දාලා කැපිටල් L රේඛාව මත L කියලා දාලා රවුන්ඩ් කරගන්න. එතකොට ලේසි ඔය ලස්සනයි නේ. අපි දැන් මේ L රේඛාව නම් කරලා තියෙන්නේ මෙහෙමනේ. අන්න එහෙම රවුන්ඩ් කරගන්න. L රේඛාව මත වාලියක්දී L රේඛාව කියලා මේව ලියන්න. L රේඛාව මත මේක තියරි එකක් විතරයි තියෙන්නේ ආ. ගණන් හදන්න සෙට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මහා ලොකු දේවල් නැහැ. L රේඛාව මත පිහිටන ලක්ෂවල L රේඛාව මත පිහිටන ලක්ෂවල x කණ්ඩාංකය බලන්න L රේඛාව මත පිහිටන ලක්ෂවල F ලක්ෂයේ G ලක්ෂයේ H ලක්ෂයේ එයාගේ x කණ්ඩාංකය කවුද වෙන්නේ? 3 දෙනාගේම 3 දෙනාගේම x කණ්ඩාංකය 3යි නේ. ලියන්න එනවා. L රේඛාව මත පිහිටන ලක්ෂවල x කණ්ඩාංකය 3ට සමානය. ඒ කියන්නේ ඒ සරල රේඛාවේ මත ලක්ෂ කීපයක් ගත්තාම එයාගේ x කණ්ඩාංකය සමානයිනේ. ඒ කියන්නේ එයාගේ x කණ්ඩාංකය 3ට සමානයි කියලා කියනවනේ. එහෙනම් අපිට පුළුවන් මේ සරල රේඛාව ලියන්න කවුරු කියලාද? x සමානයි 3. ඇයි මේ ලක්ෂය මත හැම කණ්ඩාංකයකම x කණ්ඩාංකය 3යිනේ. ඒ හින්දා අපිට පුළුවන් මෙයාව ලියන්න කවුරු කියලාද? x සමානයි 3 සරල රේඛාව කියලා ලියන්න පුළුවන්. right? දැන් ඊළඟ තරුව ලියා ගන්න මෙන්න මෙහෙම. එම නිසා
L රේඛාවේ සමීකරණය එම නිසා L රේඛාවේ සමීකරණය එම නිසා L රේඛාවේ සමීකරණය x සමානයි 3 ලෙස නම් කෙරේ. x සමානයි 3 ලෙස නම් කෙරේ. එම නිසා L රේඛාවේ සමීකරණය x සමානයි 3 ලෙස නම් කෙරේ. මෙත් මේ හරියට ප්‍රශ්නට උ. ඊට පස්සේ බලන්න එහෙනම්. එහෙනම් දැන් අපි කිව්වා මේ සරල රේඛාවේ අපි බලන්න L සරල රේඛාවේ අපි ලක්ෂ 3ක් ගත්තා. ඒ තුන් දෙනාගෙම x කණ්ඩාංකය 3යි කිව්වනේ. ඒ හින්දා අපි මෙයාට x සමානයි 3යි කිව්වනේ. එතකොට හිතන්න පුතේ මේ සරල රේඛාව මේ පැත්ත උඩට දික් කරත් පල්ලෙහාට දික් කරත් ඒ සරල රේඛාව මත ඕනම ලක්ෂය තැනක ලක්ෂයක් ගත්තොත් එයාගේ මත x කණ්ඩාංකය කීයක් වෙනවද? එයාගේ මත x කණ්ඩාංකය 3ක් වෙනවා මතක තියාගන්න. right? ඊළඟ තරුව ලියා ගන්න මෙහෙම. ඊළඟ තරුව මේ ඔළුවේ තියාගන්න. මේවා ප්‍රස්ථාර පාඩම වලට තමයි ඕන වෙන්නේ ඉස්සරහට. x සමානයි 3 රේඛාව මත පිහිටන x සමානයි 3 රේඛාව මත පිහිටන x සමානයි 3 රේඛාව මත පිහිටන ඕනෑම ලක්ෂයක x කණ්ඩාංකය 3ට සමානය. හරි. ඊළඟට බලන්න. දැන් ඔන්න අපි ඒ සරල රේඛාව මත ලක්ෂයක් තිබ්බොත් එයාගේ කණ්ඩාංගවල හැසිරීම ගැන කතා කරා. දැන් අපි කතා කරනවා L රේඛාවට දකුණු පැත්තෙන් තියෙන කණ්ඩාංග. මේ බලන්න. L රේඛාව මෙන්න L රේඛාව. එයාට දකුණු පැත්තෙන් තියෙන කට්ටිය කවුද? එයාට දකුණු පැත්තෙන් තියෙනවා I කියන එක්කෙනා ඉන්නවා, J කියන එක්කෙනා ඉන්නවනේ. හරි. I කියන එක්කෙනා ඉන්නවා, J කියන එක්කෙනා ඉන්නවා. හරි. ඔන්න එහෙනම් බලලා ලියන්න පුළුවන්. L රේඛාවට දකුණු පසින් පිහිටන ලක්ෂ ටික මට ගන්න පුළුවන්. I කියන එක්කෙනයි J කියන එක්කෙනයි ගන්න පුළුවන්. දැන් බලන්න I කියන ලක්ෂයේ කණ්ඩාංක වෙන්නේ කවුද? I ලක්ෂයේ x කණ්ඩාංකය 4යි y කණ්ඩාංකය 3යි. J ලක්ෂය ගත්තාම එයාගේ x කණ්ඩාංකය 4යි y කණ්ඩාංකය ඍණ 4යි නේ. එතකොට බලන්න මේ L සරල රේඛාවට නැත්තම් අපේ x සමානයි 3 කියන සරල රේඛාවට දකුණු පැත්තෙන් පිහිටන ලක්ෂවල හරි දකුණු පැත්තෙන් පිහිටන ලක්ෂවල x කණ්ඩාංකය මොකද වෙන්නේ? දැන් මෙතන සමානයි. මෙතන එහෙම හිතන්න වැරදි වටා ගන්න බා සමානයි කියලා. දැන් මම ගාම් දෙන්නේ එහෙම හින්දා ප්‍රශ්නයක් නැහැ. හරි. එයාගේ x කණ්ඩාංකය දැන් L සරල රේඛාව මත හරිද? L සරල රේඛාව මත ඕනම ලක්ෂයක x කණ්ඩාංකය 3යිනේ. L සරල රේඛාව මත ඕනම ලක්ෂයක x කණ්ඩාංකය 3යි. කියන්නේ මෙන්න මේ සරල රේඛාව මත ඕනම තැනක x කණ්ඩාංකය 3යි. එයාගේ දකුණු පැත්තේ ඉන්න කෙනෙක් x කණ්ඩාංකය අනිවාර්යයෙන්ම පුතේ 3ට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මතක තියාගන්න. මෙන්න මේ L සරල රේඛාවට දකුණු පැත්තෙන් තියෙන ඕනම දැන් හිතන්න මෙන්න මෙහෙම තිබ්බා කියලා. දැන් හිතන්න අපි මෙයාව මෙහෙර දික් කරගත්තොත් 5 6 ඔහොම තියෙනවා. මෙන්න මෙහි ලක්ෂයක් ගත්තොත් මෙයාගේ කණ්ඩාංක වෙන්නේ 6,5 වගේනේ. මේ වගේ තරක් ගත්තොත් එන්නේ 5,5 වගේනේ. එතකොට බලන්න ඒගොල්ලන්ගේ x කණ්ඩාංකය 3ට වඩා මොකද වෙන්නේ? 3ට වඩා වැඩි. එහෙනම් මතක තියාගන්න මේ L සරල රේඛාවට දකුණු පැත්තෙන් පිහිටන ලක්ෂවල x කණ්ඩාංකය මෙන්න මේ L සරල රේඛාවේ x කණ්ඩාංකයට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. right?
ඊළඟට මෙන්න මේ වගුව දාගන්න. මෙහෙම ලියාගන්න. L රේඛාවට දකුණු පසින් L රේඛාවට දකුණු පසින් L රේඛාවට දකුණු පසින් L රේඛාවට දකුණු පසින් පිහිටන ලක්ෂවල x කණ්ඩාංකය තුනට වැඩි අගයන්ය. x කණ්ඩාංකය තුනට වැඩි අගයන්ය. එම නිසා ඊළඟ දරුව x සමානයි 3 රේඛාවට දකුණු පසින් පිහිටන පෙදෙස ඒ කියන්නේ මේ x සමානයි 3 කියලා රේඛාව තියෙනවානේ මෙහෙම. හරි. මෙන්න මෙහෙම දැන් අපේ තියෙනවා x ඉන්නවා. මෙන්න මෙහෙම y කියලා අක්ෂය ඉන්නවා. හරි. එතන අපේ තියෙනවානේ මෙන්න මෙහෙම x සමානයි 3 රේඛාව. මෙයාන අපේ x සමානයි 3 රේඛාව. එතකොට එයාට දකුණු පැත්තෙන් තියෙන පෙදෙස. හරි. ඒ කියන්නේ එයාට දකුණු පැත්තෙන් තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටස අපිට ලියන්න පුළුවන් x විශාලයි 3. right මෙන්න මේ අපි ගත්ත L කියලා සරල රේඛාව 3 හරහා යන එක්කෙනා මෙයානේ. එයාට දකුණු පැත්තෙන් තියෙන එක්කෙනා අපිට කියන්න පුළුවන් x විශාලයි 3. right ලියාගන්න. පිහින්න පෙදෙස x විශාලයි 3 ලෙස නම් කෙරේ. 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 එහෙනම් ඔයාට ඔළුවට යන අදහසක් තියෙනවා. මොකක්ද අදහස? දැන් මෙයා x විශාලයි 3 කියලා කිව්වනේ අපි. මේ දැන් x සමානයි 3 රේඛාව මෙයානේ. මෙයා තමයි x සමානයි 3 රේඛාව. එතකොට මෙයා මේ පැත්තේ ඕනම කෙනෙක් x විශාලයි 3 කියලා අපි කිව්වා. ඒ කියන්නේ මතක තියාගන්න මෙන්න මේ හරිය ඕනම තැනක ලක්ෂ ගත්තොත් පුතේ එයාගේ x කණ්ඩාංකය අනිවාර්යයෙන්ම 3ට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ කතාව. ඒක අපි කියන්නේ x විශාලයි 3යි කියලා. x කණ්ඩාංකය 3ට වඩා වැඩි. අපි දැන් මේ ඕනම තැනක ලක්ෂයක් ගත්තොත් හරිද? එයාගේ x කණ්ඩාංකය 3ට වඩා වැඩි වෙන්න ඕනේ. right? ලියාගන්න ඊළඟ තරුව. x විශාලයි 3 පෙදෙසට අයත්. 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 ඕනෑම ලක්ෂයක x විශාලයි 3 පෙදෙසට අයත් ඕනෑම ලක්ෂයක x කණ්ඩාංකය තුනට වැඩි අගයක් වේ. හරි. ඊළඟට බලන්න. ඊළඟට අපි කතා කරනවා L සරල රේඛාවට වම් පැත්තෙන් පිහින ලක්ෂය. මෙන්න L සරල රේඛාව. එතකොට යාර වම් පැත්තෙන් තියෙන ලක්ෂ ටික කවුද? මේ රේඛාවට වම් පැත්තෙන් ඉන්න කට්ටිය A ඉන්නවා, B ඉන්නවා, C ඉන්නවා,
D ඉන්නවා E ඉන්නවා. ඒ සරල රේඛාවට වම් පැත්තෙන් ඉන්නවා A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය සහ D E කියන ලක්ෂ ටික ඉන්නවා. දැන් බලන්න A ලක්ෂයේ ඛණ්ඩාංක. A ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 1යි, x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය 2යි. B ලක්ෂය ගත්තොත් x ඛණ්ඩාංකය ඍණ 2යි, y ඛණ්ඩාංකය ඍණ 3යි. C ලක්ෂය ගත්තොත් x ඛණ්ඩාංකය 1යි, y ඛණ්ඩාංකය 4යි. D ලක්ෂය ගත්තොත් x ඛණ්ඩාංකය 2යි, y ඛණ්ඩාංකය 2යි. E ලක්ෂය ගත්තොත් x ඛණ්ඩාංකය 1යි, y ඛණ්ඩාංකය ඍණ 2යි. කොහොමද තියෙන්නේ? එතන බලන්න එනවා. වම් පැත්තෙන් තියෙන ලක්ෂ ටිකේ x ඛණ්ඩාංකය මොකද වෙන්නේ? වම් පැත්තෙන් තියෙන ලක්ෂ ටිකේ x ඛණ්ඩාංකය 3ට වඩා මොකද වෙන්නේ? අඩුයි නේද? දැන් අපි L සරල රේඛාව මත නම් මේ රේඛාව මත නම් අපි දැන් මේ 3 හරහා යන්නේ නැන්දේ. එයාගේ මත නම් ඕනම තැනක x ඛණ්ඩාංකය 3යි. එහෙනම් අපි ලියුවා එයාගේ සරල රේඛාව x සමානයි 3යි කියලා. එයාට දකුණු පැත්තෙන් ඉන්න කට්ටියගේ මොකද උනේ? එයාගේ x ඛණ්ඩාංකය 3ට වඩා වැඩි වුණා. මෙයාට වම් පැත්තෙන් ඉන්න කට්ටියගේ මොකද වෙන්නේ? x ඛණ්ඩාංකය 3ට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. රයිට්? ඔන්න ඕක මතක තියාගන්න. හරි. මෙන්න මේ වගුව විතරක් දාගන්න ඉස්සෙල්ලා. රේඛාව මත ගත්තාම එයාගේ ඕනම තැනක x ඛණ්ඩාංකය 3යි. L මේ සරල රේඛාව මත ලක්ෂයක් ගත්තාම ඕනම තැනක x ඛණ්ඩාංකය 3යි කියලා අපි කිව්වා. එතකොට එයාගේ දකුණු පැත්තේ ඛණ්ඩාංක ගත්තාම දකුණු පැත්තේ තියෙන ලක්ෂ ටිකක් ගත්තාම එයාගේ x ඛණ්ඩාංකය මේ 3ට වඩා මොකද වෙන්නේ? වැඩි වෙනවා කිව්වා. හරි. දැන් ඔන්න අපි දැන් මෙයාට වම් පැත්තෙන් ඉන්න කට්ටිය ගත්තාම ඔන්න වම් පැත්තෙන් ඉන්න ලක්ෂ කීපයක් අපි ගත්තා. ඒතරට පේනවා එතකොට ඒගොල්ලන්ගේ x ඛණ්ඩාංකය 3ට වඩා මොකද වෙන්නේ? අඩුයි. හරි. right. එහෙනම් අපි ওই ටික කාරණා ටික ලියාගමු. මෙන්න මේ ලියා ගන්න පල්ලිතරුව දාලා මේව ලියා ගන්න පල්ලිතරුව දාලා L රේඛාවට වම් පසින් පිහිටන 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 ලක්ෂවල x ඛණ්ඩාංකය තුනට වඩා අඩු වගයක් වේ. තුනට වඩා අඩු වගයක් වේ. ඊළඟ තරුව එම නිසා x සමානයි 3 රේඛාවට වම් පසින් පිහිටන පෙදෙස එම නිසා x සමානයි 3 රේඛාවට වම් පසින් පිහිටන පෙදෙස මෙන්න මේ දාගෙන අසමානතාව x කුඩායි 3 වම් පැත්තේ එක්කෙනා x කුඩායි 3 දකුණු පැත්තේ එක්කෙනා x විශාලයි 3 නේ x කුඩායි 3 ලෙස නම් කෙරේ ඊළඟ තරුව x කුඩායි 3 පෙදෙසට අයත් x කුඩායි 3 පෙදෙසට අයත් ඕනෑම ලක්ෂයක x ඛණ්ඩාංකය
3ට අඩු අගයක් වේ. 3ට අඩු අගයක් වේ. 3ට අඩු අගයක් වේ. හරි. ඔන්න අපි දැන් ටික ටික ගණන් හදන්න පුළුවන්. ගණන් හදන්න කියන්නේ මහා ලොකු දෙයක් ඉන්නේ නැහැ. නිකන් අපිට ප්‍රතිශතයක් අඳුරු කරන්න කියලා තමයි කියන්නේ. අපිට කියනවා හොඳට බලන් ඉන්න. x කුඩායි 5 ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්න කියලා කියනවා. හරි. අපිට කියනවා මෙන්න මේ ප්‍රදේශය මොනවා කරන්න කියලාද? අඳුරු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ පොඩක් පාට කරලා පෙන්වන්න ඕනේ. දැන් ඔයාලා අපි කොහොමද කරන්නේ කියලා? අපි කරන්නේ පුතේ අපි අඳිනවා මෙන්න මේ වගේ ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. ඔන්න අපි xy කියලා ඇඳලා. ඔන්න අපි xy කියලා අක්ෂ පද්ධතියක් ඇඳගත්තා. මං ඉලක්කම් මුකුත් දාන්න යන්නේ නැහැ. වැඩක් නැහැ අපිට ඔක්කොම දාන්න ඕනේ නැහැ. දැන් බලන්න x කුඩායි 5නේ. ඒ කියන්නේ x වලාගේ 5ට අඩු පෙදෙස. ඒතර අපි මේ x කියන සරල රේඛාව මත ලකුණු කරගන්නවා 5. ඔන්න මම 5 ලකුණු කරගත්තා. මෙන්න 5 ලකුණු කරගත්තා. හරිද? ඔන්න 5 ලකුණු කරගත්තා. x කියන එක කෙනානේ 5ක් වෙන්න ඕනේ. x වල 5 ලකුණු කරගත්තා. දැන් මතක තියාගන්න මෙහෙම x කුඩායි 5 කියලා තිබ්බොත් අපි කරන්නේ අපි එන්නේ 5 හරහා යන්න සරල රේඛාවක් ඇඳ ගන්නවා කඩේලකින්. ඔන්න ඔහොම ඇඳ ගන්නවා කඩේලකින්. කඩේලකින් අඳින්නේ කුඩායි 5 තියෙනකොට. මතක තියාගන්න. කුඩායි කියලා විතරක් තියෙනකොට. කියන්නේ x ලාගේ 5 වෙන්නේ නැහනේ. 5ට වඩා කුඩා වෙන්නේ. නිකන් හදිස්සියවත් හිතන්න ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම කියලා. x කුඩායි හෝ සමානයි 5 කියලා තිබ්බ කියලා දන්නකො. ප්‍රදේශය අඳුරු කරන්න කියලා. ඔන්න ඔහොම තිබ්බ කියලා හිතන්න. හරි. එතකොට ඔයා අඳින්නේ කොහොමද මේක? මෙන්න x ඉන්නවා. මෙන්න y ඉන්නවා. මෙන්න 5 ඉන්නවා කියලා හිතන්නකො. මෙන්න මේව විශාලයි කුඩායි හෝ සමානයි කියලා. කියන්නේ x ලාගේ 5 හෝ ඊට වඩා අඩුයි. මෙතනදී කියන්නේ 5ට අඩුයි. x ලාගේ 5ට අඩුයි. මෙතනින් කියන්නේ 5 හෝ ඊට වඩා අඩුයි කියලානේ. අන්න 5 හෝ ඊට වඩා අඩුයි කියද්දි අපිට පුළුවන් කෙලින්ම තනි ඉරකින් අඳින්න පුළුවන්. 5 හෝ කියලා තියෙන හින්දා 5ට සමාන හින්දා. හරිද? කුඩායි කියලා විතරක් තිබ්බොත් නැත්නම් විශාලයි කියලා විතරක් තිබ්බොත් අපි කරන්නේ කඩ ඉරක් විතරයි අඳින්නේ. හරි. කුඩායි කියලා කියන්නේ කොයි පැත්තටද පාට කරන්න ඕනේ? පාට කරන්න ඕනේ වම් පැත්තටනේ. කුඩායි කියලා කියන්නේ වම් පැත්තට. එහෙනම් මෙතනින් අපි කඩ ඉරක් ඇඳ x වල 5දී එතනින් මෙහාටනේ. එහෙනම් මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම පාට කරලා පෙන්වන්න දී. ඔන්න ඕ පාට කරලා පෙන්වන්න දින ටික. හරි. දැන් මෙතන කියන්නේ x කුඩායි හෝ සමානයි 5. ඔන්න x ලාගේ 5 වෙන්නේ මෙතනදී. එහෙනම් කුඩා වෙන්නේ යා කොයි පැත්තටද? එයා කුඩා වෙන්නේ වම් පැත්තට. අපිට ওই විදිහට පාට කරලා පෙන්වන්න පුළුවන්. right. ඒතර ඉගෙන ගන්න ඕනේ මොකක්ද? කුඩායි කියලා හරිය විතරක් නම් නැත්තම් විශාලයි කියලා හරිය විතරක් තියෙනවා නම් අපි අඳින්නේ යාව කොහොමද? කඩිරකින් අඳින්න ඕනේ. සමානයි කියලා තියෙනවා නම් අපිට පුළුවන් තනි රේඛාවකින් යාව අඳින්න පුළුවන්. right. හරි. මේ දෙකක් දාගන්න උදාහරණ කියලා. දොර මතක තියාගන්න මෙතනදී x සමානයි 5 කියන එක කෙනා අයිති වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී x සමානයි 5 කියන එක කෙනා මේකේ මහා ලොකු ගණන් එන්නේ නැහැ. ගණන් එයිද එන්නේ නැතනම්. හරි. එින්න අහන් ඉන්න ඔළුවට දාගන්න. අපිට y අක්ෂයට සමාන්තර රේඛාවක් නම් හරිද? y අක්ෂයට සමාන්තර රේඛාවක් නම් අනිවාර්යෙන්ම එයා අපිට x සමානයි කියලා ලියන්න පුළුවන්. y අක්ෂයට සමාන්තර රේඛාවක් ගත්තොත් එයාගේ සමීකරණය අපිට ලියන්න පුළුවන් x සමානයි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙන්න xy අක්ෂ පද්ධතියේ ඉන්නවනේ. y අක්ෂයට සමාන්තර කියලා කියන්නේ ඔන්න ඔහොම යන රේඛානේ. කියන්නේ මේ උඩ ඉඳන් පල්ලයට යන රේඛානේ. මේ සිරස්ස පහළ ළඟින රේඛාවල සමීකරණ අපිට ලියන්න පුළුවන් x සමානයි කියලා. එතකොට එයා යන්නේ මෙතන 5 නම් මෙයා ලියන්න පුළුවන් x සමානයි 5. මෙයාගේ සමීකරණ x සමානයි 5. මෙයා යන්නේ ඍණ 1 හරහා නම් මෙයාගේ සමීකරණ අපිට ලියන්න පුළුවන් x සමානයි ඍණ 1 කියලා. මෙයා යන්නේ x ලාගේ ඍණ 3 හරහා නම් අපිට ලියන්න පුළුවන් x සමානයි ඍණ 3 කියලා. එහෙනම් මතක තියාගන්න හැමතිස්සෙම y අක්ෂයට සමාන්තර රේඛාවක සමීකරණය අපිට ලියන්න පුළුවන් x සමානයි කියලා ලියන්න පුළුවන්. ඒක මතක තියාගන්න. හරි. right. දැන් මේ විදිහෙම තමයි y අක්ෂයට සමාන්තර රේඛා. ඉතින් ඒකත් අපිට මෙහෙමම කියලා දෙන්න පුළුවන් හිතාමොන්න කෙටි. හරි මේ විදිහම තමයි. එහෙනම් ඔයාලට තේරෙනවා y අක්ෂයට සමාන්තර රේඛාවක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේද එන? දැන් අපි කියන්නේ y අක්ෂයට සමාන්තර රේඛාවක්. x අක්ෂයට සමාන්තර රේඛාවක්.
x අක්ෂයට සමාන්තර රේඛාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. තිරස් වඳින එක්කෙනෙක්. මේ තිරස් වඳින ඕනම එක්කෙනෙක් ඇවිල්ලා මොකද වෙන්නේ? එයා x අක්ෂයට සමාන්තරයි. තිරස්ව තියෙන රේඛා x අක්ෂයට සමාන්තර රේඛා. සිරස්ව පහළන තියෙන රේඛා y අක්ෂයට සමාන්තර රේඛා. ඉතින් අර වගේම තමයි හිතන්න මෙතනගේ ඍණ 3යි, මෙතන 2යි, මෙතන 5යි කියලා. x අක්ෂයට සමාන්තර රේඛාවක් අපිට ලියන්න පුළුවන් y සමානයි කියලා. y සමානයි 2. මෙයා ලියන්න පුළුවන් y සමානයි 5. මෙයා ලියන්න පුළුවන් y සමානයි ඍණ 3. right? එහෙනම් ඔයාලා වැඩේ පැහැදිලි. දැන් අපි බලමු එහෙනම්. අපි බලමු මෙන්න මෙහෙම උදාහරණ කිහිපයක්. අපිට තියෙනවා මෙන්න මෙහෙම පාඩ කරන්න කියලා. දැන් අපි පාඩ කරන්න යන්නේ ප්‍රදේශ ටිකක් y විශාලයි 2. ඔන්නම පාඩ කරන්න යන්නේ. y විශාලයි 2 කියන කොටස පාඩ කරන්න යන්නේ. අපි මොකද කරන්නේ? අපි අඳිනවා ඛණ්ඩාංග තලයක් අඳිනවා. මෙන්න මම අඳිනවා ඛණ්ඩාංග තලයක්. මෙන්න x මෙන්න y. y විශාලයි 2. ඒ කියන්නේ y වලගේ 2 වෙන්න බෑනේ. කියන්නේ 2 ලකුණු කරගන්න බෑ. අපි ඔන්න 2 ඉන්නවා කියලා දැන් මෙන්න 2. දැන් අපි 2 ගාවින් අඳින්නේ තනි ඉරක්ද කඩ ඉරක්ද? එයා y ට සමානද 2ට? මේ 2 කියන එක කෙනා y ට සමානද? 2 කියන එක කෙනා y ට සමාන නෑනේ. අපි එහෙනම් අඳින්න ඕනේ මොන රේඛාවක්ද? අපි අඳින්න ඕනේ කඩ ඉරක් තමයි අඳින්න ඕනේ. හරි කඩ ඉරක් ඇඳලා උඩ. y වලගේ 2 වෙන තැන කඩ ඉරක් ඇඳලා. y කියන එක කෙනා මොකද කියන්නේ? 2ට වඩා විශාලයි කියලා කියන්නේ. විශාලයි කියලා කියන්නේ ලොකුයි කියන අදහස නේ. y වලගේ 2ට වඩා ලොකු වෙන්නේ මේ රේඛාවේ උඩටද පල්ලෙහාටද? උඩට වෙන්න ඕනේ නේද? අපි ඛණ්ඩාංග තලයේ අඳිනකොට මේ 1 2 3 4 ඔහොමනේ තියෙන්නේ. උඩට y අක්ෂයේ දිගේ උඩට යද්දි තමයි යා විශාල වෙන්නේ. උඩට යද්දි යා විශාල වෙන්නේ. පල්ලෙහාට යද්දි තමයි යා මොනවා වෙන්නේද? කුඩා වෙන්නේ. එහෙනම් අපිට තියෙන y විශාලයි 2. එහෙනම් අපි මෙයා පාට කරන්න ඕනේ කොයි අතරද? උඩ පැත්තට ඔන්නෝම පාට කරන්න ඕනේ. ඔන්න y විශාලයි 2. අපිට හිතන්න තිබ්බේ මෙන්න මෙහෙම කියලා. අපිට තියෙනවා හිතන්න y විශාලයි හෝ සමානයි 2 කියලා. y විශාලයි හෝ සමානයි 2 කියලා තියෙනවා. කොහොමද තියනවද? එහෙනම් මොකද කරන්නේ? අපි අර සුපුරුදු විදියටම xy අක්ෂ පද්ධතිය අඳිනවනේ. ඔන්න x ඇඳ මෙන්න y ඇඳ. ඔන්න අපි 2 ලකුණු කරගත්තා. දැන් y කියන එක කෙනා 2 වෙනවා. y 2ට සමානයි. එහෙනම් අපි අඳින්නේ මොන ඉරක්ද? අපි තනි ඉරක් අඳිනවා. කඩ ඉරක් නෙමෙයි අපිට දැන් තනි ඉරක් අඳින්න පුළුවන්. විශාලයි කියලා කියන්නේ කොයි පැත්තටද පාට වෙන්න ඕන? උඩ අතට පාට වෙන්න ඕන මෙතන. ඔන්න අපි පාට කරලා පෙන්නනවා. ඔන්න y විශාලයි 2. ඊට පස්සේ ඉතින් අපිට තියෙනවා y කුඩයි 2 තිබ්බා කියලාද? y කුඩයි 2 තියෙනවා කියලාද? එහෙනම් මොකද කරන්නේ? අපි අඳිනවා. ඔන්න x ඔන්න y. මෙන්න යාගේ 2 ඉන්නවා. y වලගේ 2ට සමානද? සමාන නැහැ. එහෙනම් අපි අඳින්නේ මොන ඉරක්ද? අපි එහෙනම් අඳින්නේ කඩ ඉරක් නේ. y වලගේ 2ට සමාන නැහැනේ. අපි යන්න කඩ ඉරක්. මොකක් වෙලා කියලාද කියන්නේ? කුඩා වෙනවා. කුඩා වෙනවා කියලා කියන්නේ y වලගේ කුඩා වෙන්නේ උඩටද පල්ලෙහාටද? පල්ලෙහාට තමයි කුඩා වෙන්නේ. අපි එහෙනම් මෙතන ඉඳන් පල්ලෙහාට පාට කරන්න ඕනේ මෙන්න මේ වගේ. ඔන්නෝම පාට කරලා වෙන්නේ. ඔන්න y කුඩයි 2 කියන පෙදෙස. අපිට හිතන්න තිබ්බේ y කුඩයි හෝ සමානයි 2 කියන. එහෙනම් මොකද කරන්නේ? අඳිනවා ඔන්න x අක්ෂය ඔන්න y අක්ෂය. මෙන්න 2 ඉන්නවා. 2ට වඩා කුඩා හෝ සමානයි. එහෙනම් අපි 2 ගාවින් ඔන්නෝ සරල රේඛාවක් ඇඳලා y සමානයි 2 සරල රේඛාව වෙන්නේ. කුඩයි කියලා කියන්නේ යා පාට වෙන්න ඕනේ කොහෙටද? පල්ලෙහාට පාට වෙන්න ඕනේ. හරි. දැන් මේ අපි ගත්තොත් තා පොඩ්ඩක් මම පැහැදිලි කරන්න ගත්තොත් ඔයාලට තේරෙන්න. මෙන්න x ඉන්නවා මෙන්න y ඉන්නවා. හරි. එතකොට හිතන්න මෙන්න මෙතනින් රේඛාවක් ගිහිලා තියෙනවා කියලා 3 හරහා ඔන්නෝම රේඛාවක් ගිහිලා තියෙනවා. මේ රේඛාවේ සමීකරණ මට ලියන්න බලන්න කවුරු කියලාද? එයා y වල 3 හරහානේ ගියේ. x ට සමාන්තර රේඛාවක්. ඒ කියන්නේ මෙයාගේ සමීකරණ ලියන්න පුළුවන් y සමානයි 3 කියලා ලියන්න පුළුවන්. හිතන්න මෙතන x වල 2 හරහා යනවා සරල රේඛාවක් පල්ලෙහාට මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම සරල රේඛාවක් ගිහිලා තියෙනවා. එතකොට එයාගේ සමීකරණ ලියන්න බලන්න කොහොමද? මෙයා කළු පාට එක්කෙනා y අක්ෂයට සමාන්තර රේඛාවක්. එතකොට එයාගේ සමීකරණ ලියන්න පුළුවන් x සමානයි x ගේ කවුරුහා දිගේ 2 හරහා ගියේ x සමානයි 2 කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔයා ඔළුවට දාගන්න මේ දෙක මාරු වෙනවනේ පැටලෙනවා. y අක්ෂයට සමාන්තර රේඛාවක් අපිට ලියන්න පුළුවන් x සමානයි කියලා. x අක්ෂයට සමාන්තර රේඛාවක් අපිට ලියන්න පුළුවන්
y සමානයි කියලා ලියන්න පුළුවන්. right? ඕකත් මතක තියාගන්න. හරි. මෙන්න මේ ටිකක් දාගන්න. ඊළඟ ලියන අනුමාත්‍රිකාවක් y විශාලයි සමානයි කුඩයි x ආකාරයේ අසමානතා. y විශාලයි ඔය සංකේත තුනම දාන්නේ මේ මම ඉදා කිව්වා මම මතක විදියට මොකක් හරි එකක් කියන අදහස. right? දැන් මෙහෙම දාලා තියෙන්නේ මේ කියන්නේ එක්ක මෙයා වෙන්න පුළුවන්. විශාලයි කියන එක්කෙනා නැත්නම් විශාලයි හෝ සමානයි කියන එක්කෙනා නැත්නම් කුඩයි හෝ සමානයි කියන එක්කෙනා නැත්නම් කුඩයි කියන එක. මේ හතරම එකපාර පෙන්නලා තියෙනවා මෙහෙම. මේ හතරම එකකේ දෙන්නේ නැහනේ. හරි. මේ හතරෙන් මොකක් හරි එකක් තමයි අපිට අසමානතාවක් එන්නේ. හරි. නමුත් අපි සාධාරණව පාඩමේ අනුමාත්‍රිකාවලදී මේ වගේ ලියනවා. හරි. right. දැන් අපි කතා කරන්න යන්නේ බලන්න. දැන් මම අර වගේම අඳිනවා ඛණ්ඩාංග තලයක් අඳිනවා. බලන් ඉන්න පොඩ්ඩක්. මෙන්න y මෙන්න x. හරි. ඔන්න මම ඛණ්ඩාංග තලයක් ඇඳගත්තා. හරි. ඇඳලා මම මෙන්න මෙහෙම වැඩක් කරන්න යන්නේ බලන් ඉන්න. right. බලන් ඉන්න පොඩ්ඩක්. right. දාගන්න මෙන්න මේ ටික. මෙන්න මේ ටික දාගන්න. මෙන්න මෙයා දාගන්න. මම මෙතනත් අර වගේම මේ සරල රේඛාව ගන්නම් L සරල රේඛාව කියලා ගන්නවා. මම මෙතනත් ගන්නම් මෙයාව L රේඛාව කියලා නම් කරන්නම්. මෙන්න L සරල රේඛාව. හරි. එතකොට මම අර වගේ වගු ටිකක් හදන්නම්. ඔයාලට උතර තේරෙනවා ලස්සනට තේරෙනවා මේක. බලන්න. L රේඛාව මත මම ගන්නම් අර වගේම. L රේඛාව මත ලක්ෂ ගන්නවා. L රේඛාව මත ලක්ෂ ටිකක් ගන්නවා. ඒ L රේඛාව මත තියෙන ලක්ෂවල x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි මම ගන්නේ. හරි L රේඛාව මත ලක්ෂවල x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි ගන්නේ. බලන්න L රේඛාව මත තියෙන ලක්ෂ ටික කවුද? D කියලා ලක්ෂයක් ඉන්නවා. L රේඛාව මත ඉන්නවා D කියලා ලක්ෂයක් ඉන්නවා. E කියලා ලක්ෂයක් ඉන්නවා. F කියලා ලක්ෂයක් ඉන්නවා. G කියලා ලක්ෂයක් ඉන්නවා. ඒ කියන්නේ L සරල රේඛාව මත ලක්ෂ 4ක් තියෙනවානේ මෙතන අපි ඇඳලා. දැන් බලන්න මේ D කියලා ලක්ෂයේ ඛණ්ඩාංක. එයාගේ x ඛණ්ඩාංකය කීයද? එයාගේ x ඛණ්ඩාංකය 5යි. එයාගේ y ඛණ්ඩාංකය කීයද? එයාගේ y ඛණ්ඩාංකය ඍණ 5යි. E ලක්ෂය ගත්තොත් එයාගේ x ඛණ්ඩාංකය මෙතන ඍණ 5යි. x ඛණ්ඩාංකය ඍණ 5යි. E ලක්ෂය ගත්තොත් x ඛණ්ඩාංක නේ. එහෙනම් ඔයාලට පේනවා අපි මේ ඇඳලා තියෙන සරල රේඛාව ගත්තාම ඒ සරල රේඛාවේ x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි මොකද වෙන්නේ? ඒ සරල රේඛාව මත ඕනම ලක්ෂයක x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි සමානයි.
x කණ්ඩාංගයයි y කණ්ඩාංගයයි සමානයි. එහෙනම් මෙන්න මේ රේඛාව අපිට කියන්න පුළුවන් පුතේ y සමානයි x රේඛාව. අපිට එහෙනම් මෙන්න මේ වගේ කියන්නේ x කණ්ඩාංකයි y කණ්ඩාංකයි සමාන වෙච්ච මෙන්න මේ රේඛාවට අපිට කියන්න පුළුවන් y සමානයි x රේඛාව කියලා කියන්න පුළුවන්. හරි එයාගේ x කණ්ඩාංක දැන් හිතන්න x කණ්ඩාංකේ 10ක් වෙනවා නම් මේ රේඛාව මත යම් තැනක එයාගේ y කණ්ඩාංකයක් කීයක් වෙනවද? 10ක් වෙනවා. right? දාගන්නකො මේ වගුව. ලියන්න පුතේ මෙහෙම. L රේඛාව මත පිහිටි capital L රේඛාව මත පිහිටි ලක්ෂවල capital L රේඛාව මත පිහිටි ලක්ෂවල x කණ්ඩාංකය y කණ්ඩාංකයට සමාන වේ. y කණ්ඩාංකයට සමාන වේ. එම නිසා L රේඛාව y සමානයි x රේඛාව ලෙස නම් කෙරේ. එම නිසා L රේඛාව y සමානයි x රේඛාව ලෙස නම් කෙරේ. එම නිසා L රේඛාව y සමානයි x රේඛාව ලෙස නම් කෙරේ. හරි. ඊළඟට බලන්න. දැන් මම මේ රේඛාවෙන් උඩ ටික පාට කරනවා. ඔන්න බලන්න ඈ. මම මේ රේඛාවෙන් උඩ ටික පාට කරනවා. දැන් මේ රේඛාව විල අපේ කවුද? y සමානයි x කියන රේඛාව. මම එයාගෙන් උඩ ටික පාට කරා. එතකොට බලන්න එයාගේ උඩ ඉන්නවනේ ලක්ෂ කීපයක් ඉන්නවනේ. A කියලා ලක්ෂයක් ඉන්නවා, B කියලා ලක්ෂයක් ඉන්නවා, C කියලා ලක්ෂයක් ඉන්නවා. නේ ඔය ටිකනේ තියෙන්නේ. එතකොට අඳුරුකල ප්‍රදේශයේ තියෙන ලක්ෂ මට ගන්න පුළුවන් A ලක්ෂය, B ලක්ෂය සහ C ලක්ෂය කියලා ලක්ෂ තුන ගන්න පුළුවන්. දැන් මම එයාගේ කණ්ඩාංග ලියනවා. බලන්න. දැන් මේක මෙහෙම කරලා පෙන්නන්නේ. එතකොට තේරෙන්නේ නේද? නැත්තම් මේක නිකන් කියන්න විතරයි තියෙන්නේ. හරි. A ලක්ෂය ගත්තොත් A ලක්ෂයේදී x කණ්ඩාංගය ඍණ 3යි. y කණ්ඩාංගය ධන 2යි. b ලක්ෂය ගත්තොත් x කණ්ඩාංගය ඍණ 1යි y කණ්ඩාංගය 4යි. c ලක්ෂය ගත්තොත් x කණ්ඩාංගය 2යි y කණ්ඩාංගය 4යි. ඉතින් මම සාධාරණව මෙන්න මේ y සමානයි x කියන රේඛාවේ උඩින් තියෙන ලක්ෂ ටිකක් අරන් තියෙනවා. ලක්ෂ 3ක් අරන් තියෙනවා. එතකොට ඒ තුන දිහා බැලුවාම ඔයාලට මොන හරි දෙයක් පේනවා. මොනවද පේන්නේ? මේ බලන්න. x කණ්ඩාංගය ඍණ 3යි y කණ්ඩාංගය 2යි. ඒ කියන්නේ x කණ්ඩාංගයට වඩා y කණ්ඩාංගය වැඩි කියලා පේනවා. x කණ්ඩාංගය ඍණ 1යි y කණ්ඩාංගය 4යි. ඒ කියන්නේ x ට වඩා y වැඩි. x 2යි y 4යි. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ y සමානයි x රේඛාව ඉන්නවනේ. එයාට උඩින් තියෙන පෙදෙස අපි කියනවා එයා ඇවිල්ලා y විශාලයි x. ඒ කියන්නේ එයාගේ y අගයන් x අගයන් වලට වඩා වැඩි වෙන්න ඕනේ. හරිනේ. අපි දැන් මේ පාඩ කරලා පෙන්නලා සාධාරණව කැමති තැනක් ගත්ත ලක්ෂ 3ක්. හිතන්න දැන් ඔයා මේ වගේ තැනක් ගත්ත කියලා. බලන්න එතනක්. එතකොට මේ වගේ තැනක ලක් කණ්ඩාංකයක් ගත්තත් එයාගේ කණ්ඩාංක වෙන්නේ කවුද? ඍණ 5කම ඍණ 2. එතකොට මෙන්න x කණ්ඩාංක ඍණ 5යි y කණ්ඩාංක ර්ණ 2යි. ඍණ 5ට වඩා ඍණ 2 කියන එක නා මොකද වෙන්නේ? ලොකුයිනේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ පැත්තක් අපි කියනවා කවුරු කියලාද? y විශාලයි x. right? මෙන්න මේ y සමානයි x කියන එක්කෙනාගෙන් උඩ ටික අපි යාට කියන්නේ කවුරු කියලාද? y විශාලයි x කියලා කියන්නේ. right? මේ වගුව දාගන්න ඊට පස්සේ මේ ටික පොඩ්ඩක් පාඩ කරලා පෙන්නන අර රූපයක්. අඳුරු කළ ප්‍රදේශයට අයත්
අඳුරු කළ පෙදෙසට අයත් අඳුරු කළ පෙදෙසට අයත් අඳුරු කළ පෙදෙසට අයත් ලක්ෂවල අඳුරු කළ පෙදෙසට අයත් ලක්ෂවල y කණ්ඩාංකය අඳුරු කළ පෙදෙසට අයත් ලක්ෂවල y කණ්ඩාංකය x කණ්ඩාංකයට වඩා විශාල වේ. 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 එම නිසා අඳුරු කළ පෙදෙස y විශාලයි x y විශාලයි x ලෙස නම් කෙරේ. right. දැන් අපි බලමු අඳුරු නොකළපු කියන්නේ පල්ලෙහා ටික. එතන ඉන්නවා J ලක්ෂයේ ඉන්නවා I ලක්ෂයේ ඉන්නවා H ලක්ෂයේ ඉන්නවා. J ගේ කණ්ඩාංක වෙන්නේ ඍණ 2යි y ඍණ 5යි. I ගත්තොත් 1යි ඍණ 5යි. H ගත්තොත් 3යි ඍණ 3යි. එහෙනම් බලන්න මේ පල්ලෙහා ලක්ෂවල කණ්ඩාංක මොකද වෙන්නේ? එතකොට එයාගේ x කණ්ඩාංකයට වඩා y කණ්ඩාංකය මොකද වෙලා තියෙන්නේ? කුඩයි. මේ ඍණ 2කට වඩා ඍණ 5 කුඩයි. 1ට වඩා ඍණ 5 කුඩයි. 3ට වඩා ඍණ 3 කුඩයි. ඒ කියන්නේ මෙන්න මේ y සමානයි x රේඛාව අපිට ඉන්නවනේ මෙහෙම. මෙන්න මෙයා තමයි අපේ y සමානයි x රේඛාව. එයාගෙන් උඩ ටික y විශාලයි x. එහෙනම් එයාගේ පල්ලෙහාදී මොකද වෙන්නේ? මේ පල්ලෙහා කොටසේදී y අගයන් x අගයන් වලට වඩා මොකද වෙන්නේ? කුඩයි. එහෙනම් අපි කියනවා මෙන්න මේ පෙදෙස මේ පල්ලෙහාට පාට කරලා තිබ්බනම් ඒ ටිකට අපි කියනවා කවුරු කියලාද? y කුඩයි x කියලා කියනවා. right. වගුව දාගන්නකො. අඳුරු නොකළ පෙදෙසට අයත් ලක්ෂවල y කණ්ඩාංකය x කණ්ඩාංකයට වඩා කුඩා වේ. x කණ්ඩාංකයට වඩා කුඩා වේ. එම නිසා එම පෙදෙස y කුඩයි x මෙහෙම ලියන්න හරියට y කුඩයි x ලෙස නම් කෙරේ. y කුඩයි x ලෙස නම් කෙරේ. හරි. දැන් ඔයා මතක තියාගන්න ඔය මුකුත් නෑ හරිද? මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ පුතේ. හරි මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. හරි දැන් ඔයාට හිතන්න අපිට අඳින්න කියනවා y සමානයි x රේඛාව.
y සමානයි x රේඛාව අඳින්න කියන්නේ. ඒතර y සමානයි x රේඛාව කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මෙයා තමයි y සමානයි x. ඔන්න y සමානයි x රේඛාව. ඔක තමයි y සමානයි x රේඛාව. මතක තියාගන්න. මෙච්චරයි. දැන් අපි යන්නේ. හරි. අපිට දැන් පාඩ කරන්න කිව්වොත් එන්න පුළුවන් ආකාර හතරයි තියෙනවා. එච්චරයි. මේ හතර මතක තියාගත්තා නම් ඇති හොඳටම. එකක් තමයි y x ට වඩා විශාලයි කියන අවස්ථාව. එතකොට අපි කරන්නේ මෙච්චරයි මේ. අපි ඕන්න ඇඳා x අක්ෂය ඇඳා මෙන්න y අක්ෂය ඇඳා. y විශාලයි x නේ. අපි මුලින්ම y සමානයි x කියන එක නේ අඳිනවා. දැන් මෙතන සමාන කතාව නැති නිසා අපි අඳින කඩ ඉරක්. ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම අඳිනවා. කඩ ඉරක් අඳිනවා. ඇයි ඒ කඩ ඉරක් අඳින්නේ? කඩ ඉර අඳින්නේ මේකේ සමානයි කියලා නැති නිසා. y සමානයි x කියලා නැති නිසා. හරිද? ඔන්න ඇඳා. මෙතන කියන්නේ y x ට වඩා විශාලයි කියලානේ. y x ට වඩා විශාලයි කියලා කියන්නේ කොයි පැත්තද? මෙන්න මේ උඩ ටික මතක තියාගන්න. මෙන්න මේ ටික තමයි y විශාලයි x. ඔන්න ඔය ටික. ඔන්න පාඩ කරලා බලන්න. මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන තියෙන්නේ මෙන්න x තියෙනවා y ඉන්නේ. y විශාලයි හෝ සමානයි x. ඔන්න අපිට පුළුවන් මොකක් අඳින්නද? තනි ඉරක් අඳින්න පුළුවන්. ඇයි අඳින්නේ තනි ඉරක්? y කියන එක්කෙනා x සමාන වෙනවා. මෙතන එහෙම සමාන වුන්නේ නැහැ. විශාල විතරයි. එහෙනම් ඔන්න අපි යන්දා. විශාලයි කියලා කියන්නේ මෙන්න මේ ටික තමයි පාඩ වෙන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි y විශාලයි කියන කොටස. ඊට පස්සේ මෙතන තියෙනවා y කුඩයි x. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න අපිට xy ඉන්නවා. කුඩයි x කියලා තියෙන. සමාන කතාවක් නැහැ. එහෙනම් අපි මුලින්ම y සමානයි x කියලා එක්කෙනා කඩිරකින් ඇඳගත්තා. කුඩයි කියලා කියන්නේ යා පාට වෙන්නේ කොහෙටද? මෙන්න මේ පල්ලෙහා ටික තමයි පාට වෙන්නේ. කුඩයි කියලා කියන්නේ මෙන්න මේ ටික. ඔන්න කුඩයි x. ඊළඟට තියෙනවා y කුඩයි හෝ සමානයි x. ඔන්න අපි යන්න ඉස්සලා y සමානයි x කියන එක්කෙනා කුඩයි හෝ සමානයි කියලා කියන්නේ මෙයා පාට වෙන්න ඕනේ කොහෙටද? පල්ලෙහාට පාට වෙන්න ඕනේ. ඔන්න උත්තර ප්‍රදේශ ටික. ඉතින් මේ ප්‍රදේශ අතර තමයි මතක තියාගන්න තියෙන්නේ වාට. වෙන මොකුත් මතක තියාගන්න නැහැ. එතකොට මතක තියාගන්න මෙන්න මේ හරියේදී හරි මේ හරියේදී y කණ්ඩාංකය x කණ්ඩාංකයට වඩා විශාලයි. කියන්නේ මේ දැන් මේ රේඛාව මත නම් y සහ x සමානයි. ඒ රේඛාවෙන් උඩ මේ හරිය ඕනම තැනක් ගත්තොත් හරි මෙන්න මෙහි ඕනම තැනක් ගත්තොත් හරිද? මේ දෙකේ ඕනම තැනකදී y කණ්ඩාංකය x කණ්ඩාංකයට වඩා විශාලයි. මෙන්න මේ වගේ අවස්ථාවක ඕනම තැනකදී y කණ්ඩාංකය x කණ්ඩාංකයට වඩා අඩුයි කියලා මතක තියාගන්න. right. දාගන්න මේ ප්‍රදේශ අතර. අන්න පුළුවන් ඉතින් අහනවා නම් අහන්නේ මෙහෙම ප්‍රශ්නයක් තමයි. මේ මෙච්චර පැහැදිලි කරලා කරා. හරි. හොඳටම සුපිරිම කරේ එකයි. දැන් ඔයාලට තියන්න පුළුවන්. right. පල්ලි ප්‍රශ්නේ. x කුඩයි 5 x කුඩයි 5 පෙදෙසට අයත් x කුඩයි 5 පෙදෙසට අයත් x කුඩයි 5 පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්න. x කුඩයි 5 පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්න. x කුඩයි 5 පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්න. දැන් කොහොමද ලියන්නේ? දැන් හිතලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ මොකක්ද? x කණ්ඩාංකය 5ට වඩා අඩු වෙන්න ඕනේ එච්චරයි. y කණ්ඩාංකය ඕන එකක්. දැන් නිකන් හිතන්න x කුඩයි 5 කියන ප්‍රදේශ ගත්තොත් කොහෙද තියෙන්නේ? x කුඩයි 5 කියලා කියන්නේ මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. x වලාගේ 5 වෙලා මෙන්න මෙහෙම ගියේ කියන ඔන්න x සමානයි 5 රේඛාව. මෙයා තමයි x සමානයි 5 රේඛාව. කුඩයි කියලානේ කියන්නේ සමාන කතාවක් නෑ. එහෙනම් කඩේකින් අපි දාන්න ඕන. ඒතර කුඩයි කියලා කියන්නේ කොයි පැත්තටද? වම් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ හරියේ තියෙන ලක්ෂ ටිකක් නේ. මේව පාට කරන හරියේ තියෙන ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්න කියලා කියන්නේ. ඔච්චරයි. අපි මෙන්න මෙයා පාට කරලා පෙන්නුවොත් මෙන්න පෙදෙස. හරි. දැන් අපිට කියන්නේ පාට කරන්න කියලා නෙමෙයි කියන්නේ. අපිට කියන්නේ මෙන්න මේ පෙදෙස දින කණ්ඩාංක තුනක් මේ කොහේ හරි දින කණ්ඩාංක තුනක් ලියන්න. ඒතර අපි දන්නවා x කුඩයි 5 කියද්දි අනිවාර්යයෙන්ම x කණ්ඩාංකය 5ට වඩා අඩු වෙන්න ඕනේ එච්චරයි. ඉතින් අපිට x කණ්ඩාංකය 5ට වඩා අඩු වෙච්ච ඕනම කණ්ඩාංක තුනක් ලියන්න පුළුවන්. කණ්ඩාංක තුනක් ලියන්න කියන්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන්. 5ට හැබැයි x කණ්ඩාංකේ 5ට වඩා අඩු වෙන්න ඕන. අපිට ලියන්න පුළුවන් 2,3 අවුලක් නැහැ. ඍණ 5,8
ඍණ 3, ඍණ 2 අවුලක් නැහැ. මේ හැමෝගෙම බලන්න x කණ්ඩාංගය 5ට වඩා අඩුයි. හැබැයි අපිට ලියන්න පුළුවන් 7,3 වගේ කණ්ඩාංගයක්. බෑ ඇයි ඒ? එතකොට x කණ්ඩාංගය 7යි. අපිට කියන්නේ x කණ්ඩාංගය මොකද වෙන්න ඕනේ? 5ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් ওই වගේ උත්තර ලියන්න අහන්න. ඔන්න උත්තර. ඔයාලට කැමති කණ්ඩාංග ටිකක් ලියන්න. මතක තියාගන්න x කුඩායි 5 කිව්වහම x කණ්ඩාංගේ 5ට වඩා අඩු වෙන්න ඕනේ. එච්චරයි. right? ඔන්න උත්තරේ. ඔයා මේකම දාන්න ඕනේ කියන්නේ ඔයා කැමති ලක්ෂණ ටිකක් දාගන්න. ඊට පස්සේ ලියන්න බලන්න මෙන්න මේකට උත්තරයක් එනම් මට දාන්න බාර chat එකේ. x විශාලයි ඍණ 2 පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න. x විශාලයි ඍණ 2 පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න. x විශාලයි ඍණ 2 පෙදෙසට අයත් කණ්ඩාංග ලියන්න කියන්නේ. ඉතින් කණ්ඩාංග ලියන්න ඕන. උතන මොකද වෙන්න ඕනේ? x වලගේ ඍණ 2කට වඩා වැඩි වෙන්න ඕනේ. කණ්ඩාංග 3ක් ලියන්න කියන්නේ. x කණ්ඩාංගයේ ඍණ 2කට වඩා වැඩි කට්ටිය. කාවද ගන්න පුළුවන්? ඍණ 2කට වැඩි ඕනම එක්කෙනෙක්. අපිට ගන්න පුළුවන් 0.3. අවුලක් නැහැ x කණ්ඩාංගය ඍණ 2කට වඩා වැඩි. ඊළඟට 5.3. අවුලක් නැහැ x කණ්ඩාංගය ඍණ 2කට වඩා වැඩි. ඍණ 1.3. අවුලක් නැහැ ඍණ 2කට වඩා ඍණ 1 කියන එක්කෙනා මොකද වෙන්නේ වැඩි. තවන්න කැමති කණ්ඩාංග ටිකක් ලියන්න දී. ඔච්චර. ඊට පස්සේ ලියන්න ප්‍රශ්නයක්. ඊළඟ ලියන්න ප්‍රශ්නයක්. x විශාලයි 1 හා y විශාලයි 1 හා y විශාලයි 2 x විශාලයි 1 හා y විශාලයි 2 මේවා හොඳට හිතන්න ඕනේ. නිකන් මේ ආවට කියන උත්තර දාන්න බෑ. හිතන්න ඕනේ. x විශාලයි 1 හා y විශාලයි 2 පෙදෙස් දෙකටම අයත්. පෙදෙස් දෙකටම අයත් ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න. ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න. x විශාලයි 1 හා y විශාලයි 2 පෙදෙස් දෙකටම අයත් ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න. ඉතින් ඔයාලට තේරෙනවා මෙහෙම කියද්දි මොකද්ද වෙන්න ඕනේ? x කණ්ඩාංගය 1ට වඩා වැඩි වෙන්න ඕනේ. y කණ්ඩාංගය 2ට වඩා වැඩි වෙන්න ඕනේ. එච්චරයි. ඒ කියන්නේ දැන් ඔයා කණ්ඩාංගයක් ලියද්දි හිතන්න මෙතන ඔයාලා ලියන්න පුළුවන් කොහොමද? x වලගේ 1ට වඩා වැඩි ඕනම එක්කෙනෙක් ගන්න පුළුවන්. මම ගන්නම් 3 ගන්න. අවුලක් නැහැ. 1ට වඩා වැඩි. y කණ්ඩාංගය මොකද වෙන්න ඕනේ? y කණ්ඩාංගය 2කට වඩා වැඩි වෙන්න ඕනේ. මම ගන්නවා 4. අවුලක් නැහැ. ඔන්න උත්තරේ. අපිට මෙයාව ලියන්න පුළුවන්ද? දැන් 3කම එක වගේ ලියන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? එතකොට තෘප්ත වෙලා තියෙන්නේ x කණ්ඩාංගය 1කට වඩා වැඩි එක විතරයි. y කණ්ඩාංගය 2කට වඩා අඩුයි. ඒතකොට මේ වගේව ලියන්න බෑ. මේ අවස්ථා දෙකම තෘප්ත වෙන්න ඕනේ. හරි. ඔයාලට ඉතින් ලියන්න පුළුවන් කණ්ඩාංග තුනක්. Taman කැමති කණ්ඩාංග තුනක් ලියන්න. මම පෙන්නන්නම් මේක කොහොමද අපි පෙන්නන්නේ කියලා මේ රූප සටහනකින්. දැන් මෙන්න y ඉන්නවා. මෙන්න x ඉන්නවනේ. x විශාලයි 1 කියන්නේ මෙන්න 1 ඉන්නවා නම් මෙන්න x සමානයි 1 රේඛාව. එතකොට ඊට වඩා විශාලයි කියලා කියන්නේ මේ පැත්ත ටිකනේ පාට වෙන්න ඕනේ. මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටික තමයි පාට වෙන්න ඕනේ. ඔන්න x විශාලයි 1 කියන කොටස. ඊට පස්සේ තව කතාවක් තියෙනවා y සමානයි 2. ඔන්න y වලගේ දෙකක් වෙන්නේ මේ වගේ තැනක් නේද? ඔන්න y විශාලයි 2 කොටස. එහෙනම් උඩ ටිකනේ පාට වෙන්න ඕනේ. එතකොට අපිට කියන්නේ මේ අවස්ථා දෙකේම කියන්නේ මෙන්න මේ දෙකටම අයත් පෙදෙසි. මේ දෙකටම අයත් පෙදෙස කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටිකනේ. මේ දෙකටම අයත් පෙදෙස වෙන්නේ මෙන්න මේ ටික. ඔන්න ඔය ටිකනේ. එතකොට ඔය ටිකේ තියෙන ලක්ෂයක් තමයි අපෙන් අහන්නේ. එතකොට අනිවාර්යයෙන් මෙයාගේ x කණ්ඩාංගය 1ට වඩා වැඩි වෙන්න ඕනේ. y කණ්ඩාංගය 2ට වඩා වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය සිංහල තේරෙලවට තේරෙනවා මේක. right? මේක ගණන් හදන එක නෙමෙයි සිංහලත් එක්ක යන්නේ. right? ඊට පස්සේ ඔයාලා කැමති ලක්ෂණ ටිකක් ලියා ගන්න. තේරෙනවනේ. ඊළඟට කියනවා හතරවෙනි ප්‍රශ්නේ වගේ y සමානයි x පෙදෙසට අයත් කණ්ඩාංග තුනක් ලියන්න. y සමානයි x පෙදෙසට අයත් ලක්ෂ 3ක කණ්ඩාංග ලියන්න.
y සමානයි x. එහෙනම් ඔයාලට තේරෙනවා y සමානයි x කියද්දි මොකද වෙන්න ඕන? y සමානයි x ප්‍රදේශ කියද්දි මොකද වෙන්න ඕන? y කණ්ඩාංකයයි x කණ්ඩාංකයයි මොකද වෙන්න ඕනේ? y කණ්ඩාංකයයි x කණ්ඩාංකයයි සමාන වෙන්න ඕනේ එච්චරයි. ඒ කියන්නේ x කණ්ඩාංක දෙකක් වෙනවා නම් y කණ්ඩාංක කවුරු වෙන්න ඕනේද? දෙකක් වෙන්න ඕනේ. නේ? x කණ්ඩාංක ඍණ 5ක් වෙනවා නම් y කණ්ඩාංක කීයක් වෙන්න ඕනේද? ඍණ 5ක් වෙන්න ඕනේ. y x සමානයි. x කණ්ඩාංකේ 10ක් වෙනවා නම් y කණ්ඩාංකේ කවුරු වෙන්න ඕනේද? 10ක් වෙන්න ඕනේ. ඔන්න උත්තර. right ඉතින් ওই වගේ අසමානතාවත් එක තමයි වැඩේ තියෙන්නේ. right